වතුරට බහිනවා බුදුහාමුදුරුවෝ මතක් කරනවා 7 දෙනෙක්. හැබැයි 7 දෙනෙක් වතුරට බැස්සට හපංකම් කරන්නේ ආකාර 7කට. දැන් මේ දේශනාව කරගෙන යනකොට ඔයත්තන්ට හිතා ගන්න පුළුවන් දැන් අපි වතුරේ කොතනද ඉන්නේ කියලා. වතුර කියන්නේ සසරේ. පළවෙනිම වතුරට බහිනවා සකින්. එකපාරයි වතුරට බහින එකපාරින්ම ගිලෙනවා. මේ ශාසනයේ ඉන්නමයි කිව්ව නියත මිත්‍යා දෘෂ්ටිකයෝ. නියත මිත්‍යා දෘෂ්ටිකයා පින්නතුනි මතක තියාගන්න මේ සසරේ ගිලුනොත් ගිලනම තමයි. ආයේ ගොඩ එන්න බෑ ගිලුනොත් ගිලනම තමයි. ඒ කියන්නේ දුකට වැටුනොත් ආයේ වැටුනම තමයි. දැන් මිත්‍යා දෘෂ්ටිකයා සහ නියත මිත්‍යා දෘෂ්ටිකයා කියලා දෙන්නෙක් ඉන්නවනේ. බුදුහාඳුරු දවසක් ආනන්ද හඳුරන්ට කියනවා ආනන්ද මේ ලෝක විනාශය එනකොට දිව්‍ය ලෝකේ දෙවිවරු හිසකෙස් කඩා දාගෙන මනුස්ස ලෝකෙට එනවා. ඇවිල්ලා මිනිස්සුන්ට කියන මිනිසුනේ ලෝක විනාශය අත ළඟයි. ඉක්මනට පින් කරන්න, ඉක්මනට කුසල කරන්න, ඉක්මනට අම්මා තාත්තට සලකන්න කියලා. එතකොට මහණෙනි අන්‍යාගම් මිනිස්සුත් පින් කරන්න පටන් ගන්නවා. ඒ වුණාට නියත මිත්‍යා දෘෂ්ටිකයෝ කවදාවත් ඒ දෘෂ්ටි අතහරින්නේ නැහැ කිව්වා. නියත මිත්‍යා දෘෂ්ටිකයා. ඇයි යා නියත වශයෙන් පින්නතුනි දෘෂ්ටිය ගත්තු කෙනෙක්. ලෝකෙ පෙරලෙගෙනම කිව්වත් එයා කවදාවත් දෘෂ්ටි අතහරින්න සූදානමක් නැහැ. යම් කෙනෙක් සීලයත් දෘෂ්ටියක් කරගෙන ජීවත් වුණොත් ඒක වැටෙන්නේ සීලබ්බත පරාමාසවලට. එයා සීලෙම දෘෂ්ටියක් කරගෙන ජීවත් වෙන්නේ. මට සිල් කළ විතරක් නිවන් දකින්න පුළුවන් කියලා. ඒ කියන්නේ මාසෙකට වතාවක් පොය දවසට ගිහලා සිල් ගන්නව එච්චරයි. දන් දෙන්නේ නැහැ. භාවනා කරන්නේ නැහැ. වෙන මොකක්ද එච්චරයි කරන්නේ. ඒකෙන් විමුක්තිය හොයනවා. එතකොට සෝවාන් වෙන්නවත් බැරි වෙනවා. සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කරන්න ඕනේ සෝවාන් වෙන්න. ඊට පස්සේ දෙවෙනිය වතුරට බහිනවා. දෙවෙනිය වරක් උඩට එනවා. හැබැයි ආපහු යට යනවා. මේ කියන්නේ කවුරුවත් ගැන නෙවෙයි මහණෙනි. මේ ලෝකේ ඉන්නමයි කිව්ව සමහරු කාලයක් යනකොට දැන් ওই බණ භාවනාවක් කරගෙන පැත්තකට වෙලා ඉන්න කාලේ හොඳයි කියලා හිතනවයි කිව්වා. දැන් ඔන්න හිතන්නකෝ නිකන් හෙට පෝය කියලා. දැන් මේ මිනිස්සයා සූදානම් හෙට සිල් ගන්න. මේ බඩු මුට්ට සූදානම් කරනකොට ආලපාල මිනිස්සෙක් කෙනෙක් ගෙදරට. අර මිනිස්සයා කියනවලු මේ සිල් අරගෙන කාටද හරි ගියේ කියලා. දැන් හෙට සිල් ගන්න බලන් හිටපු මිනිස්සයා කල්පනා කරනවලු ඇත්තනේ නම් બોලේ සිල් අරගෙන කාටද හරි ගියේ. අර ඔක්කොම පැත්තකට දාලා අර පරණ පුරුදු ජීවිතේම ගත කරනවා. වරක් උඩට ආවා හැබැයි ආපහු ගිලුණා. සිල් ගත්තොත් හොඳයි කියලා ඇති කරගත්තු කල්පනාව තමයි වරක් උඩට එම. එතකොට ආපහු යට ගියේ කවුරු නිසාද? අහල පහල මිනිස්සයත් ඒ මිනිස්සයත් අසත්පුරුෂයෙක් නේ. සත්පුරුෂයෙක් නම් කියනවනේ හෙට මට බෑ ඊළඟ පොයට මමත් එන්නම්. හෙට ගමන්ට මම ආශිර්වාද කරනවා කියලා. මහන් නුඹලා කවදාවත් මේ සසර ගමනේදී අසත්පුරුෂයන්ට නම් අහු වෙන්න එපා කිව්වා. මේ ලෝකේ ඉන්න හොඳම අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ තමයි ලෝතර බුදුහාමුදුරුවෝ. පසේ බුදුවරු, මහරහතන් වහන්සේලා, සාමින් වහන්සේලා හොඳට ඇසුරු කරන්න ඕන පින්නතුනි. කවදාවත් මේ සසර ගමන වරදින්නේ නැහැ. අපේ බුදුහාමුදුරුවන්ටත් හොඳ සත්පුරුෂ කාන්තාවක් ලැබුණානේ. එක ආත්මිකවත් බුදුහාමුදුරන්ගේ දාන පාරමිතාවට හරස් කැපුවේ නැහනේ. අන්න සත්පුරුෂ කාන්තාව. අන්න කල්යාණ මිත්‍ර කාන්තාව කොච්චර වටිනවද? බුදුහාමුදුරු මේ දෙවෙනි එකෙන් කිව්වේ මහණෙනි අසත්පුරුෂයන්ට අහු වෙන්න එපා. සත්පුරුෂයෙම ඇතුළු කරන්න. හොඳ මිනිස්සෙක් නම් අර ගෙදරට ආපු වෙලාවේ කියනවනේ හෙට මට බෑ සිල් ගන්න. ඔයා යන්න මම ඊළඟ පොයට මමත් එන්නම් කියලා. සිල් ගත්තොත් හොඳයි කියලා ඇති කරගත්තු කල්පනාව තමයි වරක් උඩට එම. ආපහු යට ගිය කරුණ නිසා අසත්පුරුෂය නිසා. 3 උඩට ඇවිල්ලා අත් ගගා කකුල් ගගා සෑහෙන වෙලාවක් මේ වතුර උඩ ඉන්නවා. හැබැයි අතේ පයේ ශක්තිය නැති වුණාට පස්සේ ආපහු ගිලෙනවා. මහන්නේ මේ ලෝකේ ඉන්නමයි කිව්වා අලුතෙන් පින් කරන්නේ නැති පෙරපින විතරක් භුක්ති විඳින මිනිස්සු කොටසක්. බුදුන් වදින්නේ නැහැ, මලක් කඩන්නේ නැහැ. බණ භාවනාවක් පොතක් කියවන්නේ මොකක්වත් නැහැ. අර පෙර සසර කරගත්තු පින තියෙනවනේ. ඒක ඔහේ භුක්ති විඳ ඉන්නවා. ඒක හරියට කොයි වගේද? අර අත් ගගා කකුල් ගගා අර මනුස්සයට වතුර උඩ ඉන්න පුළුවන්. හැබැයි අතේ පයේ ශක්තිය නැති වුණාට පස්සේ ආපහු ගිලෙනවා. බුදුහාමුදුර ඒකනේ මතක් කළේ අර දේවතාවෙකුට දේවතාවිනි මේ ලෝකෙ මිනිස්සු දුකේ ඉඳගෙන සැප හොයනවා. සැප වැඩි වුණාට පස්සේ ආපහු
දුකට වැටෙනවා. පින්නතුනි අපිත් මේ භුක්ති විඳින්නේ පෙරපින්. භික්ෂුන් වහන්සේලා හැටියට. ඔය ඇත්තොත් භුක්ති විඳින්නේ පෙරපින්. සපයි සපයි කියලා භුක්ති විඳිනකොට හිතන්න ඕනේ මේ පෙරපිනයි භුක්ති විඳින්නේ. ඒවට හරියන්න ගෙවෙනකොට අලුතෙන් කුසලය එකතු කරන්න ඕනේ. එතකොට ඉදිරි ජීවිත පින්නතුනේ කවදාවත් දුක්ඛදායක ස්වභාවයටපත් වෙන්නේ නෑ කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ. ඊළඟට හතරවෙනි පුජ්‍යලයා. හතුනේ කෙනා වතුරට බැහැලා වතුර උඩ ඉඳගෙන නුවණින් වටපිට බලනවා. නුවණින් වටපිට බලනවා කියලා කියන්නේ එයා ළඟම තොටුපළක් තියෙන්නේ කොහෙද බලනවා පීනන්නේ. මේ සසරින් එතර වෙන්න තියෙන ළඟම තොටුපළ මොකද්ද? සෝවාන් නැමැති තොටුපළයි. නුවණින් වටපිට බලනවා. නුවණින් වටපිට බලනවා එක ළඟම තොටුපළ හොයනවා පීනන්නේ. ඒ කියන්නේ මෙයාගේ පුංචි උත්සාහයක් තියෙනවා සෝවාන් වෙන්න. සෝවාන් වෙච්ච කෙනා කවදාවත් බුදුහාමුදුරුවන්ට බණින්නේ නැහැ. ධර්මයට බණින්නේ නැහැ. භික්ෂුන් වහන්සේලාට බණින්නේ නැහැ. සෝවාන් වෙච්ච කෙනාගේ සීලේ පළුද්දක් සිදුරක් කිලුටක් කවදාවත් හොයන්න බෑ. ඒ කියන්නේ සෝවාන් වෙච්ච කෙනා අනිවාර්යෙන් පන්සිල් රකින්නවා. ඒකට සෝවාන් වෙන්න සංයෝජන කීයක් නැති කරන්න ඕනද? 3යි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඊට පස්සේ පස්වෙනි පුජ්‍යලයා වතුරට බහිනවා. පස්වෙනි පුජ්‍යලයා යායුතු මග මොකද්ද කියලා බලලා පීනනවා. කවුරු ගැනද මේ කියන්නේ? සකෘදාගාමි පුජ්‍යලයා ගැන. සකෘදාගාමි වෙන්න සංයෝජන කීයක් නැති කරන්න ඕනද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස නැති කළා කියන්නේ යා සෝවාන්. කාමරාග පටික දෙක බාගට තුනී කළා අඩු කළා කියන්නේ එයා සකෘදාගාමි. සකෘදාගාමි කෙනාට කාමරාගය තියෙනවා. හැබැයි අනිත් අයට වගේ නෑ. පටිගයේ තරහවත් තියෙනවා සකෘදාගාමි කෙනාට. නමුත් අනිත් අයට වගේ නෑ. කේන්තියක් නෑ එහෙම. බුලුවන් තාක් දුරට ඉවසනවා. දෙගෙන ගන්න කාමරාගය නැතුවා නෙවෙයි, පටිගියක් නැතුවා නෙවෙයි තියෙනවා. නමුත් එයා පුළුවන් තරම් යටපත් කරගෙනයි ජීවත් වෙන්නේ. අර බුදුහාරෝ දේශනා කළානේ මේ කිරි තියෙන ගහකට පිහි පාරක් හරි පුළු පාරක් හරි ගැහුවොත් අනිවාර්යෙන් කිරි එනවාමයි. රාගයේ තියෙන සිතකට ලස්සන රූපයක් දකින්න ලැබුණොත් රාගය උපදිනවාමයි. වේලිච්ච ගහකට පිහි පාරක් හරි පුළු පාරක් හරි ගැහුවොත් කවදාවත් කිරි එන්නේ නැහනේ. රාගේ නැති සිතකට මොනතරම් ලස්සන රූප දකින්න ලැබුණත් කවදාවත් රාගයක් නම් උපදින්නේ නෑ. ඇයි ආ රාගය ප්‍රහීන කරපු නිසා. නිසා කාමරාග පටික දෙක බාගෙට තුනී කළා කියන්නේ යා සකෘදාගාමි පුද්ගලයා. සකින් කියන්නේ පින්නතුනි වරක්. ආගාමි කියන්නේ එනවා. සකින් ආගාමි සකෘදාගාමි. 6 වෙනි පුජ්‍යලයා පීනගෙන ඇවිල්ලා මේ යටිපතුල වදිනවා වතුර යට තියෙන පොළවේ. බැදිච්ච ගමන් එතනම හිට ගන්නවා. දැන් ඉන්නේ වතුරේ. නමුත් ඉන්න හිටගෙන. දැන් අත් ගහන්නේ නැහැ. දැන් කකුල් ගහන්නේ නැහැ. ගොඩ පෙනිපෙනි ජීවත් වෙන්නේ. කවුරු ගැනද මේ කියන්නේ? අනාගාමී පුජ්‍යලයා ගැන. කොච්චර ලස්සනයිද? එතකොට සෝවාන් වෙච්ච කෙනා තාම වතුරේ. සකෘදාගාමී කෙනා තාම වතුරේ එනවා මග එනවා. අනාගාමී කෙනාත් වතුරේ තමයි ඉන්නේ. නමුත් වතුරෙත් ඉන්න හිටගෙනනේ. සකෘදාගාමී කෙනාට වඩා අනාගාමී කෙනා සුරක්ෂිතයි. ආයි ගහගෙන යන්නේ නැහැ. මොන රැල්ලක් ආවත් ගහගෙන යන්නේ නැහැ. එතකොට අනාගාමී තත්ත්වයටපත් වෙන්න සංයෝජන කීයක් නැති කරන්න ඕනද? 5යි. කාමරාග පටික දෙක සම්පූර්ණයෙන් මහක් කළා කියන්නේ අනාගාමී. අනාගාමී කෙනා පහව කවදාවත් මනුස්ස ලෝකෙට එන්නේ නැහැ. අනාගාමී වෙච්ච අය කොහෙද උපදින්නේ? සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ. තව නැති කරන්න මෙයාට කෙලස් තියෙනවා. ඊතුරු කෙලස් ටික නැති කරන්නේ කොහේද? සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඊතුරු කෙලස් ටික නැති කරලා එතනින්ම පරිනිර්වාණයට පත් වෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. දැන් ඉවුරටත් ගිහිල්ලා ගොඩබිමටත් ගිහිල්ලා කවුද ගිහිල්ලා තියෙන්නේ? රහතන් වහන්සේ. දැන් ඔක්කොටම හඬ ගාලා කියනවා මං නම් ආයි කවදාවත් ওই වතුරට බහින්නේ මං හමාරුවෙන් එගොඩ උනේ. ආයි නම් කවදාවත් වතුරට බහින්නේ නැහැ. මේ කියන්නේ රහතන් වහන්සේ. ඉතින් ලොකු දුකක් විඳගෙන තමයි රහතන් වහන්සේ මෙතෙන්ට ආවේ.
රහත් වෙන්න සංයෝජන කීයක් නැති කරන්න ඕනේද? 10ම නැති කරන්න ඕනනේ. සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා. දැන් බලන්නකෝ එතකොට මානෙ නැති වෙන්නේ රහත් වුණාට පස්සේ. රහත් වෙනකම් මානෙ තියෙනවා. මානෙ තියෙන කෙනා කවුද කියලා අඳුනන්න බෑනේ. ගඟක් අයිනේ ගලක් තියෙනවා. මේ ගලට නිතර රැල්ල වදිනවා. රැල්ල වදිනකොට ටික දවසක් යනකොට මේ ගලේ පාසි බඳිනවා. පාසි බඳුනට පස්සේ හිතා ගන්න බෑ. මේක ගලක්ද කණුවක්ද කොටයක්ද මොකක්ද කියලා හිතා ගන්න බෑ. පාසි බඳුනහම අර ගලේ ඒක ගලක්ද කණුවක්ද කොටයක්ද මොකක්ද කියලා හොයන්න බෑ. මානෙ තිබුණාම මිනිස්සු කවුද කියලා හොයන්න බෑ. ඇයි මානෙයනේ. ඒ කියන්නේ බුදුහාර රහත් වෙන තුරුාවට නැති වෙන දෙයක් හැටියට දැන් මේ මානෙ අන්තිමට මාන උද්දච්ච අවිජ්ජා. මේ සංයෝජන 10ම නැති කරපු උත්තමයා තමයි රහතන් වහන්සේ. වතුරට බැස්ස පුජ්‍යලියෝ 7 දෙනෙක්. හැබැයි 7 දෙනෙක් වතුරට බැස්සට හපංකම් කලේ ආකාර 7කට. ඒ වගේ සසරේ ගමන් කරන අපිට මේ සසරදී එක එක හපංකම් කරන්න පුළුවන්. දැන් ඉතින් අපි නියත මිත්‍යා දෘෂ්ටිකයෝ නෙවෙයි. අපි කවදාවත් අසත්පුරුෂයන්ට අහු වෙලා අපේ එක පින්කමක්වත් නතර කරන්නේ නැහැ. අර මනුස්සයා සිල් ගන්න එකත් නතර කළානේ. ඊළඟට මේ අපි පෙරපින් භුක්ති විඳින ජීවත් වෙන මිනිස්සුන් නෙවෙයි. අපි මේ ගෙවෙන පින් වලට හරියන්නයි අලුතෙන් පින එකතු කරන්නේ. එතකොට තුන්වෙනි කොටසට අයිති නැත්තම් දැන් කරන්න තියෙන්නේ අර බුදුහාමුදුරු දේශනා කළ ඔය හතරවෙනි ක්‍රමයේ හැටියට විපස්සති විලෝකති නුවණින් දැන් වටපිට බලන්න ඕනේ. මට ඒගොඩ වෙන්න ළඟම තියෙන තොටුපොළ මොකද්ද කියලා. ආන්නේ ළඟම තොටුපොළ කරා යන්නට මේ දේශනාව ආශිර්වාදයක් ශක්තියක් වේවා. හැමදෙනාටම උතුම් අමාමා නිවන් සුවම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.